අයිබෝවන් අයිබෝවන් සර්. අයිබෝවන් සර්. හරි එහෙමනම් අපි අද පන්තිය ආරම්භ කරමු. ඔයගොල්ලන්ට මේ ප්‍රශ්න පත්‍රයක් දාලා තියෙනවා. ඒක මම හිතනවා මේ ලියන්න ඇති කියලා. අපි ඒක තමයි අද සාකච්ඡා කරන්නේ. අපි බලමු අපිට දීලා තියෙන ප්‍රශ්න වලින් පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා පහත දැක්වෙන පාඨය කියවා අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. අධ්‍යාපනය වූ කලී දිත්ත ද්‍රව ක්‍රියාවලියකි. එහි එක් ද්‍රවයක ගුරුවරයාද අනික් ද්‍රවයේ ශිෂ්‍යයාද වේ. අධ්‍යාපන ක්‍රියාවලියෙහි අරමුණු එහි විෂය මෙන්ම ඒ තුළින් අපේක්ෂා කරන චර්යා හැඩගැසීම ළඟා කරගත හැකි ක්‍රම ශිල්ප පිළිබඳ මනා අවබෝධයක් ගුරුවරයා තුළ තිබිය යුතුමය. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී ශිෂ්‍යයා තුළ විනය, සදාචාරය, සාරධර්ම, පෞරුෂය හැඩගැස්වීමේලා මෙන්ම ශිෂ්‍යයා විධිමත් ලෙස සමාජානුයෝජනය කිරීමේ වගකීමද ගුරුවරයා සතු වේ. වර්තමානයේ ගුරු කේන්ද්‍රීය හෝ විෂය කේන්ද්‍රීය වූ අධ්‍යාපන රටාවන් නිසා ශිෂ්‍යයාගේ දක්ෂතා ක්ෂය වී තිබේ. ගුරු කේන්ද්‍රීය හෝ විෂය කේන්ද්‍රීය වූ අධ්‍යාපන රටාවක් නිසා ශිෂ්‍යයාගේ දක්ෂතා ක්ෂය වී තිබේ. බිත්තිවලින් වට වූ පන්ති කාමරය තුළ සිසුන් සිරගත කොට ඔවුන්ගේ පරිකල්පන හැකියා බිඳ දමමින් සිදු කරන අධ්‍යාපනය කිසිසේත් ගුණාත්මක නොවේ. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ සාර්ථක භාවය සඳහා ගුරුවරයා පමණක් හෝ සිසුවා පමණක් දායකත්වය ලබා දීම ප්‍රමාණවත් නොවේ. ඉගෙනීම ඉගැන්වීම යන කර්තව්‍යයන් දෙක සාර්ථක වීම වනාහි ගුරු සිසු දෙදෙනාගේම දායකත්වය මතින්ම පමණක් ගොඩනැගෙන්නකි. මේ තුළින් ප්‍රතීයමාන වනුයේ සාර්ථක ඉගෙනුම් ක්‍රියාවලියක් වනාහි ගුරු සිසු දෙපක්ෂයේම ඒකාබද්ධතාවයෙන් අර්ථ ගැන්වෙන සංකල්පයක් බවයි. ගුරුවරයාගේ ප්‍රධාන සඳහා ඉගෙනුම් අත්දැකීම් බවයි. ගුරුවරයාගේ ප්‍රධාන කාර්ය ඉගැන්වීම බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ සඳහා ඉගෙනුම් අත්දැකීම් සම්පාදනය කිරීමේදී ගුරුවරයා රජය විසින් පනවන සීමා තුළ ක්‍රියා කළ යුතුය. විෂයමාලා අත්පොත් පාඨ ග්‍රන්ථ ඇතුළු වෙනත් සීමාද දැක්විය හැකිය. රජය විසින් පනවන මෙම සීමා තුළ ගුරුවරයා ක්‍රියාත්මක වන විට පන්ති කාමරය තුළ සිටින දරුවන් සියලු දෙනා එක සමාන බුද්ධි මට්ටමක සිටිතේ සිතා ඉගෙනුම් ක්‍රමවේද විෂයමාලා සැලසුම් කිරීම සාර්ථක නොවේ. ශිෂ්‍යයන් තුළ තිබෙන දක්ෂතා රුචි අරුචිකම් දුර්වලතා ගැටලු අඩුපාඩු බුද්ධිමට්ටම් සහ වෙනත් කරුණු පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා යෝග්‍ය මෙන්ම ඵලදායී වේ. එකෙන් අපෙන් අහනවා මෙන්න මේ ප්‍රශ්න කීපයක්.
පළවෙනි එක තමයි ගුරුවරයා තුළ තිබිය යුතු වැදගත් දෑ කවරේද? ඒක තමයි අපෙන් අහන පළවෙනි ප්‍රශ්නය. ගුරුවරයා තුළ තිබිය යුතු වැදගත් දෑ කවරේද? මොනවද ගුරුවරයා තුළ තියෙන්න ඕන දක්ෂතා? ඔයගොල්ලෝ මේ ඡේදය තුලින් උපුටා ගත්ත පිළිතුරු මොනවද? ගුරුවරයා තුළ තිබිය යුතු වැදගත් දෑ ගත්තස අධ්‍යාපන ක්‍රියාවලිය අරමුණු ඒ විෂය මෙන්ම ඒ තුළින් අපේක්ෂා කරන චර්යා හැඩගැසීම ළඟා කරගත හැකි ශිල්ප ක්‍රම පිළිබඳ මන අවබෝධය. හරි. තියෙන්න ඕන ලක්ෂණ තමයි අපි විස්තරය තුළ ඇතුළත් කරගත්තාම අපිට පුළුවන් චර්යා හැඩ ගැස්වීම නේ. පිළිතුර එක තියෙනවා චර්යා හැඩ ගැස්වීම. ඊළඟට අනිත් එක තමයි ශිල්ප ඥානය. මේ දෙක නේ ඔබතුමාගේ පිළිතුර ඇතුළත් කරලා තියෙන්නේ නේද? ඔව් සර්. ඊට වඩා වෙනස් පිළිතුරු තියෙනවද අනිත් අයගේ? මාත් ඒක තමයි සලීවි. ඒ පිළිතුර නේ. ඔව්. ඒ පිළිතුර හරි. ඒක තමයි එන්න ඕන සිදු තියෙන්න ඕන මේ දරුවන් හැඩගැස්වීම, දරුවන්ගේ චර්යාවන් හැඩගැස්වීම සහ ශිල්ප ඥානය තියෙන්න ඕන ගුරුවරයා සතුව. ඒ දෙක තමයි ගුරුවරයා තුළ තිබිය යුතු වැදගත්ම කරුණු දෙක. සිසුන්ගේ චර්යා හැඩගැස්වීම තියෙන්න ඕන, ඊළඟට ශිල්ප ඥානය තියෙන්න ඕන. ඒ පිළිතුරු හරි නිවැරදි පළවෙනි එකට. අපි බලමු දෙවෙනි ප්‍රශ්නය. ශිෂ්‍යයාගේ කවර ගුණාංග ඉස්මතු කිරීමට ගුරුවරයා සමත් විය යුතුද? ශිෂ්‍යයාගේ කවර ගුණාංගයන් ඉස්මතු කිරීමට ගුරුවරයා සමත් විය යුතුද? ශිෂ්‍යයා තුළ විනය, සදාචාරය, සාරධර්ම, පෞරුෂය හැඩගැස්වීමෙහිලා මෙන්ම ශිෂ්‍යයා විධිමත් ලෙස සමාජානුයෝජනය කිරීම. සමාජානුයෝජනය කිරීම. ඔව්. තව තියනවාද වෙනස් උත්තර ඊට වඩා? ශිෂ්‍යයාගේ කවර ගුණාංගයන් ඉස්මතු කිරීමට ගුරුවරයා සමත් විය යුතුද? වෙනත් පිළිතුරු තියෙනවද? එම පිළිතුරමද තියෙන්නේ අනිත් අයගේ? ඒ කියන්නේ ඊට සමාන පිළිතුරක්ද? උත්තරෙම සමත්ලි. ඒ ටිකමයි නේ. ඔව් සර්. ඔව්. ඒ පිළිතුර හරි. බලාපොරොත්තු වෙන්නේ දරුවාගේ විනය නේද? ඊළඟට සදාචාරය, සාර ධර්ම, ඊළඟට පෞරුෂය, ඊළඟට විධිමත් සමාජානුයෝජනය. වචන තේරෙනවනේ නේද? විනය කියලා කියන්නේ හික්මීම, සදාචාරය කියලා කියන්නේ සත්චාරය, යහපත් හැසිරීම තියෙන්න ඕන. ඊළඟට සාර ධර්ම නේද? හොඳ පිළිවෙත් ප්‍රතිපත්ති තියෙන්න ඕන. හොඳ පෞරුෂයක් තියෙන්න ඕන නේද? අවස්ථානුකූලව ක්‍රියාත්මක වන්නට. ඊළඟට සමාජානුයෝජනය කියලා කියන්නේ සමාජයට අනුයෝජනය වීම, නැත්නම් සමාජයට ගැළපීම නිසි ලෙස ශිෂ්‍යයා තුළ තියෙන්නට ඕන. ඒවා ඉස්මතු කරන්න තමයි ගුරුවරයා සමත් වෙන්න ඕන. නිසි ලෙස සමාජගත කිරීම සහ විනය, සදාචාරය, පෞරුෂය හැඩගැස්වීමට ගුරුවරයා සමතෙක් වෙන්නට ඕන. ඔක අපි අර කියන සාමාන්‍ය නිර්ණායකවලදී පූර්ණ පෞරුෂයකින් හෙබි පුද්ගලයෙකු සමාජගත කිරීම කියන සංකල්පයක් අපේ තියෙනවා. ඔය කියන ලක්ෂණ සියල්ල ඒ තුළ අන්තර්ගත වෙනවා. කියන්නේ විනය තියෙන්න ඕන, සදාචාරය තියෙන්න ඕන, ඊළඟට පූර්ණ පෞරුෂය වගේම විධිමත් සමාජානුයෝජනයක් තියෙන්නට ඕන. ඒකට මේ ටික සකස් කිරීම තමයි ගුරුවරයාගේ හැකියාව නැත්නම් ගුරුවරයාගේ කාර්ය වෙන්නේ.
වර්තමාන අධ්‍යාපන රටාවන් තුන්වෙනි එක වර්තමාන අධ්‍යාපන රටාවන් මගින් දරුවන්ට වී ඇති හානිය කවරේද? වර්තමාන අධ්‍යාපන රටාවන් මගින් දරුවන්ට වී ඇති හානිය කවරේද? ශිෂ්‍යයාගේ දක්ෂතා ක්ෂය වී තිබීම. ඔව්. පන්ති කාමර තුල සිසුන් සිරගත කොට ඔවුන්ගේ පරිකල්පන හැකියාව සිඳ බිඳ දැමීම. ඔව්. පරිකල්පන හැකියාව අඩු වෙනවා නේද? සිඳ බිඳ දාලා තියෙනවා. තව තියනවාද කරුණු වෙනත් කරුණු ඉදිරිපත් කරලා ලියලා? සර් මේ ඒ දෙකම මෙහෙම ශිෂ්‍යයන්ගේ පරිකල්පන හැකියාව මොට කිරීම කියලා විතරක් දුවොත් එකත් එකක්. ඔව් පරිකල්පන ඔව් ඒක එකක්. පරිකල්පන ශක්තිය කියලා කියන්නේ අර චින්තන ශක්තියනේ. හිතීමේ ශක්තිය අලුත් අලුත් දේවල් නිර්මාණාත්මකව හිතීමට තියෙන ශක්තිය අඩු වෙනවා. ප්‍රධාන වශයෙන් ඒකනේ වෙලා තියෙන එතකොට. ඔව් ප්‍රධාන වශයෙන් වෙන්නේ ඒක. ඒ තුල දරුවන්ගේ දක්ෂතා කායික සහ මානසික සියලු දක්ෂතා හීන වෙලා යනවා. ඔව් එහෙම ගන්න පුළුවන් අපිට. අපිට අර එහෙම විස්තර කරලා කියන්නත් පුළුවන් දරුවන්ගේ දක්ෂතා හීන වෙනවා ඊළඟට පරිකල්පන ශක්තිය නැති වෙනවා. එහෙම ගත්තත් හරි. එහෙම නැත්නම් දරුවන්ගේ පරිකල්පන ශක්තිය මොට කිරීම. ඒ අදහසත් හරි. හරිද නැහැ? වර්තමාන අධ්‍යාපන රටාව තුලින් සිද්ධ වෙන්නේ එහෙමනේ යාන්ත්‍රික දරුවෙක් බිහි වෙන එකනේ වෙන්නේ. නේද? ගුරුවරයා අපි පන්ති කාමරයට ගිහිල්ලා දරුවට උගන්වනවා. පන්තියේ 40ක් ඉන්නවා නම් 40ටම අපි එකම විදිහටනේ උගන්වන්නේ. හැබැයි දරුවන් විවිධයි. බුද්ධි මට්ටම් විවිධයි. ග්‍රහණය කර ගැනීම විවිධයි නේද? ඒ හරහා සමාජයට ඇතැම් විට ඊට වඩා වෙනස් හැකියාවන් තියෙන දරුවන්ගේ දක්ෂතා මොට වෙනවා. එතකොට දරුවෝ ගුරුවරයා කියන දේ හිතනවා ඇරෙන්න අලුතින් හිතලා ගමනක් යන ස්වභාවය අඩු වෙනවා. සමය අධ්‍යාපන ක්‍රමය තුළ දරුවන්ගේ පරිකල්පන ශක්තියට ඍජුවම බලපෑම් වෙනවා. හරි. එතකොට මේ දෙක වෙනම ලියන්නත් පුළුවන්. අර විදිහට පරිකල්පන ශක්තිය මොට වීම කියන කාරණය අවධාරණය කළා තුනත් වැරදි නැහැ. ඒක ගන්නත් පුළුවන්. පළවෙනි තැන මොකද කිව්වේ? දරුවන්ගේ දක්ෂතා හීන වීම. දක්ෂතා හීන වෙනවනේ. පන්ති කාමරය තුලම හිර කරලා තියෙනකොට දරුවෙකුට සමහරලාට බාහිර කුසලතා ප්‍රදර්ශනය කිරීමට ඉදිරිපත් කිරීමට තියෙන අවකාශය අඩු වෙනවා. එතකොට අදක්ෂ දරුවන් බිහිවීමේ ප්‍රවණතාවය වැඩි. දැන් මේ අධ්‍යාපන ක්‍රමය තුල වැඩිපුර අවධාරණය කරන්නේ පන්ති කාමරේ වාඩි වෙලා පොතපත පරිශීලනය කිරීමනේ. හැබැයි සියල්ලෝ ඒ සඳහා දක්ෂයෝ නොවේ. පන්ති කාමරයෙන් බාහිරට යන දරුවා ඊට වඩා කුසලතාපූර්ණ දරුවෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ අවස්ථාව මේ අධ්‍යාපන ක්‍රමය තුල දරුවන්ට අහිමි වී ඇති බව තමයි මේ කියන්නේ. ඒ නිසා කුසලතා හීන වෙනවා, පරිකල්පන ශක්තියන් අඩු වෙනවා. ඊළඟට 4 ඉගැන්වීම සාර්ථක කරලීම සඳහා උපයෝගී වන දෑ කවරේද? විෂයමාලා පොත් පාඨ ග්‍රන්ථ එවන. ඉගැන්වීම සාර්ථක කරලීම සඳහා උපයෝගී වන දෑ. සර් මන්ලිය ශිෂ්‍යයන් තුළ තිබෙන දක්ෂතා, රුචි අරුචිකම්, දුර්වලතා, ගැටලු, අඩුපාඩු, බුද්ධි මට්ටම සහ වෙනත් කරුණු පිළිබඳ අවධානය යොමු කිරීම කියන එක හරියද දන්නේ? අවධානය යොමු කිරීම. කවුද ඒක කරන්න ඕන? ගුරුවරයා. එතකොට ගුරුවරයා දරුවාගේ මේ සියලු කාර්යයන් කාරණා පිළිබඳ අවබෝධයකින් ඉන්නට ඕන. නේද? ඒ කාරණා සියල්ල අවබෝධ කරගන්න නම් ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර අන්තර් සම්බන්ධතාවය වැඩි වෙන්න ඕන. නේද? එවනම් ඉගැන්වීම සාර්ථක කරලන්න නම් දැන් ඔය දැන් ඔයගොල්ලන්ගේ උත්තරේ තියෙන විස්තරාත්මකව. නේද? උපයෝගී වෙන දේවල් නහන්නේ. විස්තරාත්මක ඇතුළත් කරලා තියෙනවා. එක හකුළුවලා ගත්තොත් එන්න ඕන මොකද්ද? ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර අන්තර් සම්බන්ධතාවය
සම්බන්ධතා දැඩි වෙන්න ශක්තිමත් වෙන්න ඕන. ඒතකොට දැන් ඔයගොල්ලන්ගේ පිළිතුර ඒ ටික වෙනත් විදියකට කියලා තියෙනවා. නේද? චර්යා රටා ඒව පිළිබඳව අවබෝධය ගුරුවරයා තුල තියෙන්න ඕන. ඒතකොට පැත්තක ඉන්න දරුවෙක් පිළිබඳව ගුරුවරයාට ඒක තියෙන්න බැහැනේ. එහෙම ඇති වෙන්නේ නැහැනේ. නේද? ගුරුවරයාත් එක්ක සම්බන්ධ වෙන දරුවාගේ චර්යා රටා ආකල්ප සාර ධර්ම ඒවා පිළිබඳව තමයි ගුරුවරයා දන්නේ. එහෙම දැනගන්න නම් ගුරුවරයා ළමයාත් එක්ක සම්බන්ධ වෙන්නට ඕන. එසා ඉගෙනීම සාර්ථක ඉගැන්වීම සාර්ථක කරලීම සඳහා නම් තිබිය යුතු කාර්ය තමයි ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර අන්තර් සම්බන්ධතාවය ගොඩ නැගිය යුතුයි. ගොඩ නැගී තිබිය යුතුයි. පැහැදිලි නේද? සර් ඒක මේ මම ලිව්වේ ගුරු සිසු දෙපාර්ශ්වයේම දායකත්වයේ ලබා යුතු වීම කියලා. දායකත්වයේ ලබා දීම. ඔව් හරි. ඒක තමයි. අන්තර් සම්බන්ධතාවය. ගුරු සිසු දෙපක්ෂයේම දායකත්වයේ ලැබෙන්න ඕන. නේද? නැත්නම් ගුරුවරයා ඉගැන්වුවට වැඩක් නැහැ ශිෂ්‍යයාගේ අවධානය තියෙන්නත් ඕන. ඒ නිසා දෙගොල්ලන්ගේ අන්තර් සම්බන්ධතාවය හරිම වැදගත්. දායකත්වයේ ලැබීම ගුරුවරයාගේ සහ සිසුන්ගේ දායකත්වයේ ලැබීම කියන එකත් ඒකම තමයි. හරි. ඒ උත්තරෙත් නිවැරදි මිස්. ගුරු සිසු දෙදෙනාගේම දායකත්වයේ ලැබීම. එතකොට තමයි ඉගෙනීම සාර්ථක කරගන්න පුළුවන්. හරි නේද? ඊළඟට 5 දරුවන්ගේ ඉගෙනීම සාර්ථක නොවීමට හේතු වන කරුණු කවරේද? මොනවාද දරුවන්ගේ අධ්‍යාපනය ඉගෙනීම සාර්ථක නොවීමට හේතු වන කරුණු? රජය විසින් පනවන සීමා තුළ ක්‍රියාත්මක කළ යුතු වීම. ඔව්. පන්ති කාමරය තුළ සිටින දරුවන් සියලු දෙනා සමාන බුද්ධි මට්ටමක සිතා ඉගෙනුම් ක්‍රමවේද විෂයමාලා සැලසුම් කිරීම. ශිෂ්‍යයන් තුළ තිබෙන දක්ෂතා, රුචි අරුචිකම්, දුර්වලතා හා ගැටලු පිළිබඳව අවධානය යොමු නොකොට ඉගෙනීම් ක්‍රියාවලිය සිදු කිරීම. ඔව්. හරි. ඒ කරුණ තමයි තියෙන්නේ. නේද? දරුවන්ගේ ඉගෙනීම සාර්ථක නොවීමට බලපාන කරුණු ඒවා තමයි. එන පන්ති කාමරයෙන් ඉහළ අධ්‍යාපනය ලබා දෙනවා නේ. පන්ති කාමරයෙන් ඔබට නොගින් අධ්‍යාපනය ලබා දෙනවා කියන කාරණය කියන්නේ. ඊළඟට අනිත් එක කිව්වා දරුවන්ගේ හැකියාව, දක්ෂතා, ඒ වගේම දැනුම පිළිබඳව තෝරා බේරා නොගෙන හැමෝටම සමානව අධ්‍යාපනය ලබා දීම. ඊළඟට ඒ කියන්නේ දරුවා පිළිබඳව අනවබෝධය නේ. දරුවා පිළිබඳව ඒ කියන්නේ සියලුම දරුවන් එක හා සමාන බුද්ධි මට්ටමක සිටිනවා කියන හැඟීමෙන් විෂයමාලා සැලසුම් කිරීම. ඒවා තමයි ඉගෙනීම අසාර්ථක මේ දරුවන්ගේ ඉගෙනීම සාර්ථක නොවීමට හේතු වන කරුණු. ඊට වඩා වෙනස් උත්තර තියනවාද? තියනවා නම් ඉදිරිපත් කරන්න. වෙනස් අදහස් එම තියනවා නම් කියන්න. හරි නේද? එන පන්ති කාමරයෙන් ඔබට නොගිය අධ්‍යාපන ක්‍රියාවලියකදීම දරුවන්ගේ සියලුම දරුවන් එකසේ සලකා විෂය නිර්දේශ සකස් කිරීම, දරුවන්ගේ කුසලතා හඳුනාගෙන ඔවුනොවුන් වෙනුවෙන් අධ්‍යාපන ක්‍රමවේද සකස් නොකිරීම, මේ වගේ සාධක දරුවන්ගේ ඉගෙනීම සාර්ථක නොවීමට බලපාලා තියෙනවා. එතකොට මේ කරුණුත් එක්ක අපිට පැහැදිලි වෙන කාරණයකුත් තියෙනවා. තියෙන නූතන අධ්‍යාපන ක්‍රමය දැඩිසේ දුර්වලතා සමූහයකින් යුක්ත එකක් කියලා නේද? දැන් අලුත් විෂයමාලා ප්‍රතිසංස්කරණයක් වෙනවා 2023 ඉඳලා. අලුත් ක්‍රමවේදයක් යටතේ අධ්‍යාපන ක්‍රමවේදය ඒක ගුරු කේන්ද්‍රීය නොවන නේද? ශිෂ්‍යයා ක්‍රියාකාරීකයෙකු ලෙස සහභාගී වෙන අධ්‍යාපන ක්‍රමයක් කියන කාරණය
දැනට සමාජගත කරගෙන යනවා. දැනට පර්යේෂණ මට්ටමේ පාසල් තෝරාගෙන ඒවා ක්‍රියාත්මක කරනවා නේද? ඒකට අපේ අධ්‍යාපන ක්‍රමයේ යාවත් කාලීන වීම සඳහා ඒවා සාර්ථකව සිදු කිරීම නම් සිදු විය යුතුමයි. කෙරෙන ආකාරය කොහොමද කියලා අපි බලාගෙන ඉමු. ඊට පස්සේ අපි යමු දෙවැනි කොටසට. දෙවැනි ප්‍රශ්නයට. ශිෂ්‍යයා විචාරවත් පුද්ගලයෙකු කරවීම අධ්‍යයන ක්‍රියාවලියක එක් වැදගත් පරමාර්ථයක් බැව් අධ්‍යාපන පරමාර්ථ පිළිබඳ පර්යේෂණ වලින් මෙන්ම පොදු ජනයා පිළිබඳ දරන විවිධ මතවලින්ද පෙනී යයි. එසේ වුවද අධ්‍යාපනය පිළිබඳව කෙරෙන විශ්ලේෂණ වලින් හෝ පොදු ජන මතවලින් විචාරාත්මක වීම යන්නෙන් දනවන නිශ්චිත අරුත කුමක්දැයි පැහැදිලි නැත. එසේම පාසලේ මෙන්ම සරසවියේ ගැනීම් ඉගැන්වීමක් ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නන් විසින් කෙනෙකු විචාරවත් කරවීමේ ඇති වැදගත්කම ගැන විවිධ අයුරින් මත ප්‍රකාශ කරන්නේ නමුදු එය මත ඉදිරිපත් කරන්න ප්‍රකාශ කරන්නේ නමුදු එය පසක් කරවිය හැක්කේ කෙසේදැයි පැහැදිලිව අනාවරණය කරන බවක්ද නොපෙනේ. භූගෝල විද්‍යාව, ඉතිහාසය, ගණිතය විද්‍යාව, තාක්ෂණ, වෛද්‍ය විද්‍යාව වැනි විෂයන් මෙන් නිශ්චිත ක්‍රම සමුදායක් ආධාරයෙන් පාසල හෝ සරසවිය විසින් විචාරවත් බව නොඋගැන්වෙන බවද ප්‍රකටය. එසේ එය නොකළ හැක්කක් බවද පැහැදිලිය. කරුණ මෙසේ වුවද නිරවුල් ලෙස පෞද්ගලික ජීවිතය පවත්වාගෙන යනු සඳහාත් පූර්ණ පුරවැසියෙකු ලෙස පොදු සමාජයේ කොටස්කරුවෙකු වී කිසියම් වගකීම් සම්භාරයක් අර්ථවත් ලෙස ප්‍රයෝජනවත් ලෙසත් එසේම බුද්ධිමත් ලෙසත් ඉටු කරනු සඳහාත් අධ්‍යාපනය විසින් පුද්ගලයාට විචාරවත් බව ලබා දිය යුතු බව සැබෑය. එසේනම් විචාරවත් බව නොහොත් විචාරාත්මක වීම යන්නෙන් නිශ්චිතව අදහස් කරන්නේ කුමක්ද? විචාරවත් බව යන්න කුමක් පදනම් කොට ශිෂ්‍යයා විසින් පසක් කෙරෙන කෙබඳු ප්‍රතිපත්තියක් දැයි විමසිය යුතුය. එය හිතාමතා ප්‍රගුණ කෙරෙන කෙබඳු ප්‍රතිපත්තියක් දැයි විමසිය යුතුය. එය හිතාමතා ප්‍රගුණ කරවනු ලබන කිසියම් පුහුණු විශේෂයක් විය හැකිද? නැතහොත් අපේක්ෂා කෙරෙන නිශ්චිත කුසලතා වර්ධනයකට සමවිය හැකිද? නිශ්චිත කරුණු රැසක් පවරාදීමද නැතහොත් කිසියම් පුරුදු විශේෂයක් දියුණු කරවීමද? අවංක සත්‍යවාදී බව, නිර්භීතකම වැනි චරිත ලක්ෂණ සමූහයක් ප්‍රගුණ කරවීමද? උගත් දැය මැනවින් ධාරණය කරගැනීම නිසා ඇතිවෙන විශේෂ මතක ශක්තියක්ද? මෙවැනි අරමුණු කිසිවක් මෙයින් නොදෙවැනි වන්නේ නම් එය කුමන අධ්‍යාපන ක්‍රියාවලියක නිරතවීම නිසා ප්‍රතිඵලය වශයෙන් මතුවන කෙබඳු ආකාරයේ මානසික තත්ත්වයක් දැයි විමසා බැලිය යුතුය. කොම දිගු ඡේදයක් තියෙන්නේ. අපි එකක් ඒක විශ්ලේෂණාත්මකව බලන්න ඕන ඡේදයක්. ළඟට ටිකක් සැලකිල්ලෙන් අවධානය යොමු කරන්න ඕන ඡේදයක් කියලා පේනවා. අපි බලමු ඒකේ පළවෙනි ප්‍රශ්නය අහනවා අධ්‍යාපනය පිළිබඳ මත කවර ආකාරයෙන් සමාජගත වී තිබේද? අධ්‍යාපනය පිළිබඳ මත කවර ආකාරයෙන් සමාජගත වී තිබේද? කද්ද ලියපු උත්තර ඔයගොල්ලන්ගේ පිළිතුරු කියන්නකෝ බලන්න. කොහොමද අධ්‍යාපනය පිළිබඳ මත සමාජගත වෙලා තියෙන්නේ?
ශිෂ්‍යයා විචාරවත් පුද්ගලයෙකු කරවීමට අධ්‍යාපන ක්‍රියාවලිය වැදගත් පරමාර්ථයක් බව. මමත් ඒක ලියලා මෙහෙම ලිව්වා. ඔව්. ඒ විචාරාත්මක වීම යන්නෙන් ධනවන නිශ්චිත අරුත කුමක්දයි පැහැදිලි නොමැති වීම කියලා. ඔව්. විචාරාත්මක බව කියන්නේ මොකක්ද කියලා පැහැදිලි නොමැති වීම නේද? ඔව් සර්. ඔව්. තව තියනවාද උත්තර? ඔව්. ඒක ටිකක් සංකීර්ණ පරිච්ඡේදයක් නිසා විවිධ උත්තර ඇවිල්ලා ඇති කට්ටිය. අනිත් අය ලිව්වේ නැද්ද නිහඬව ඉන්නේ? මහත් ඒ උත්තරේ තමයි සල්ලි විචාරාත්මක පුද්ගලයෙකු කරවීම අධ්‍යයන ක්‍රියාවලියක වැදගත් පරමාර්ථයක්. ඔව්. විම ඔව්. ආත්මක ක්‍රියාවලියට එක් වැදගත් පරමාර්ථයක් බව. ඔව් බව තමයි සමාජගත වෙලා තියෙන්නේ නේ. හරි. කියන්නේ අධ්‍යාපන විශ්ලේෂණ මගින් පොදු ජනයා අධ්‍යාපනය පිළිබඳව කරන ලබන නිර්ණායකයන් අනුව නේද? නිර්ණායකයන් අනුව සමාජගත වෙලා තියෙනවා. හැබැයි නිර්ණායක මොනවද කියලාත් පැහැදිලි බවක් නැහැ කියන කාරණයක් සමාජගත වෙලා තියෙනවා. කියන්නේ ඒක අධ්‍යාපනය පිළිබඳව තරම් හොඳ මතයක් නෙවෙයි. හරි. ඒ පිළිතුරු නිවැරදි. ඊළඟට අපි යනවා දෙවෙනි ප්‍රශ්නයට. පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සාර්ථක කර ගැනීම උදෙසා ක්‍රියාමාර්ග වැඩපිළිවෙලකට නොවන බව පැහැදිලි කරන්නේ කවර වාක්‍යයක්ද? පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සාර්ථක කර ගැනීම උදෙසා ක්‍රියාමාර්ග වැඩපිළිවෙලකට නොවන නේ. ක්‍රියාමාර්ග වැඩපිළිවෙල අවතීර්ණ නොවන. එතන වචනයක් අඩු වගේ වෙනවා. පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සාර්ථක කර ගැනීම උදෙසා ක්‍රියාමාර්ග වැඩපිළිවෙලකට අවතීර්ණ නොවන බව පැහැදිලි වන්නේ කවර වාක්‍යයකින්ද කියලා අහන්නේ. මොකද්ද වාක්‍යය? හරිද දන්නේ නැහැ. ඔව් කියන්න. භූගෝල විද්‍යාව, ඉතිහාසය, ගණිතය, විද්‍යාව, තාක්ෂණ, වෛද්‍ය විද්‍යාව වැනි විෂයන් මෙන්ම නිශ්චිත ක්‍රම සමුදායන් ආධාරයෙන් පාසල හෝ සරසවිය විසින් විචාරවත් බව නොඋගන්වන බව ප්‍රකටය කියලා. ඒක තමයි උත්තරේ දීලා තියෙන්නේ නේද? මාත් ඒක ලිව්වේ සර්. ඔව්. භූගෝල විද්‍යාව, ඉතිහාසය, ගණිතය, විද්‍යාව, තාක්ෂණ, වෛද්‍ය විද්‍යාව වැනි විෂයන් මගින් නිශ්චිත ක්‍රම සමුදායක් ආධාරයෙන් පාසල හෝ සරසවිය විසින් විචාරවත් බව නොඋගන්වන බවද ප්‍රකටය. පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සාර්ථක කර ගැනීම උදෙසා ක්‍රියාමාර්ග නිශ්චිත වැඩපිළිවෙලකට අවතීර්ණ නොවන බව පැහැදිලි කරන්නේ කවර වාක්‍යයක්ද? ඔව්. දැන් මේ විෂයන් වල ඉගැන්වීමේදී විචාරවත් බවකින් තොරව ඉගැන්වෙනවා කියන කාරණයෙන් පැහැදිලි වෙනවා නිශ්චිත වැඩපිළිවෙලකට අනුව ක්‍රියාත්මක නොවන බව. හරි. ඒ උත්තරේ නිවැරදි. ඒ නොලියා ගත්ත අය වෙන්නේ නැතිනේ නේද? ඡේදයේ තියෙන ලකුණු කරගන්නකොයි භූගෝල විද්‍යාව, ඉතිහාසය, ගණිත විද්‍යාව, තාක්ෂණය, වෛද්‍ය විද්‍යාව වැනි විෂයන් මෙන් නිශ්චිත ක්‍රම සමුදායක් ආධාරයෙන් පාසල හෝ සරසවි විසින් විචාරවත් බව නොඋගන්වන බවද ප්‍රකටය කියන වාක්‍යයෙන් ඒක පැහැදිලි වෙනවා. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය අධ්‍යාපනයේ පුද්ගලයෙකු ලැබිය යුතු මූලික දෑ කවරේද කියලා අහනවා. අධ්‍යාපනයෙන් පුද්ගලයෙකු ලැබිය යුතු මූලික දේවල්. නිරවුල් ලෙස පෞද්ගලික ජීවිතය පවත්වාගෙන යනු සඳහා පූර්ණ පුරවැසියෙකු ලෙස පොදු සමාජයේ කොටස්කරුවෙකු වී කිසියම් වගකීම් සමුදායක්
අර්ථවත් ලෙසත් ප්‍රයෝජනවත් ලෙසත් සහ බුද්ධිමත් ලෙස යුතු කිරීම. බුද්ධිමත් ලෙසත් ඉටු කිරීම. තව උත්තර තියෙනවද? මාත් ඒක ලිව්වේ සර්. ඒ ටික ලිව්වේ නේ. ඔව්. සරල කරලා ගත්තාම තියෙන්නේ පූර්ණ පුරවැසියෙක් කිරීම ඊළඟට සමාජයේ යහපත් කොටස්කරුවෙකු වීම සඳහා බුද්ධිය ලබා දීම නේද? ශිෂ්‍යයා තුළ මේ අධ්‍යාපනයේ පුද්ගලයෙකු ලැබිය යුතු මූලික ලක්ෂ මූලික කරුණු ඒවා තමයි. නේද? පූර්ණ පෞරුෂයකින් යුක්ත වීම, පුද්ගලයෙක් පූර්ණ පෞරුෂයකින් යුක්තව නිර්මාණය කිරීම, ඊළඟට සමාජයේ යහපත් කොටස්කරුවෙකු වෙන්න අවශ්‍ය කරන බුද්ධිය වර්ධනය කරවීම. ඒ කාරණා දෙක පැහැදිලි වෙනවා නම් ඒක තමයි මේකට අපේක්ෂිත පිළිතුර වෙන්නේ. හරි නේද? පූර්ණ පෞරුෂයකින් යුක්ත පුද්ගලයෙකු කිරීම, ඊළඟට සමාජයේ යහපත් කොටස්කරුවෙකු වීම සඳහා බුද්ධිය වර්ධනය කරවීම. හරි, අපි හතරවෙනි ප්‍රශ්නේ බලමු. ශිෂ්‍යයා තුළ තිබිය යුතු ගුණාංගයන් කිහිපයක් දක්වන්න. ශිෂ්‍යයා තුළ තිබිය යුතු ගුණාංගයන් කිහිපයක්. අවංක බව, සත්‍යවාදී බව, නිර්භීතකම. ඔව්. අපව කියන්නේ අවංක බව, ඔව්, අවංකකම, සත්‍යවාදී බව, නිර්භීතකම. ඒවත් ශිෂ්‍යයෙක් තුළ තියෙන ඕන ලක්ෂණ. තව තියෙනවා ඡේදේ. සර් උගන්වන දේ මනවින් ධාරණය කර ගැනීම. ඔව්, ධාරණය කර ගැනීමේ ශක්තියක් තියෙනවා. කුසලතා වර්ධනය කර ගැනීම. ඔව්, කුසලතා වර්ධනය කර ගැනීම තියෙනවා. සර් දැන් අර එහෙම මේ කරුණු දක්වන්න කොහම දෙකක් විතර ලිව්වහම ඇතිද? කරුණු දැන් එතන කරුණු සාමාන්‍යයෙන් 5ක් 6ක් වගේ තියෙනවා නම් කරුණු 3ක්වත් ලියන්න ඕන. කරුණු ප්‍රමාණය හැටියට දැන් කරුණු 1ක් 2ක් වගේ තිබුණොත් ඉතින් කරුණු 2ක් ඉතින් ලියුවාම ප්‍රමාණවත්. කරුණු 5ක් 6ක් තියෙනවා නම් අපි කරුණු 3ක්වත් ලියන්න ඕන. ඡේදය තුලින් අරගෙන ලියන්නනේ තියෙන්නේ. විචාරවත් බව, කුසලතා වර්ධනය, ධාරණ ශක්තිය ප්‍රගුණ කිරීම නේද? ඒවා ගොඩක් ඒවා කරුණු මේකේ තියෙනවා. ඒ නිසා 3ක් විතර වගේ ලියන්න. සර් දැන් මෙහෙම මේවට උත්තර ලියද්දි මේ වගේ තැන්වලදීත් මේ අකුරු නිවැරදිද, පද බෙදීම් නිවැරදිද ඒවා බලනවද? මේ අවබෝධය ඡේදයේදීද? ඔව්, දැන් මේ වගේ ප්‍රශ්න උත්තර ලියන වෙලාවට එනකොට තියෙන්න ඕන. පද බෙදීම් ගැන, විශේෂයෙන් අක්ෂර වින්‍යාසය ගැන සැලකිලිමත් වෙන්න. දැන් මේකදී හැබැයි අර මෙහෙම කතන්දරයක් තියෙනවා. දැන් ඔක මෙහෙම කියන්නම්කොම. දැන් මේකෙදී පද බෙදීම් අක්ෂර වින්‍යාසයට ලකුණු කපන්නේ නැහැ. හරිද? මේකදී අපේක්ෂා කරන්නේ පිළිතුරනේ. හැබැයි අපි මේ තැන්වලදී නොසැලකිලිමත් වුණොත් අර තැන්වලදීත් ඒ අඩුව අපෙන් ප්‍රදර්ශනය වෙන්න ගන්නවා. තේරුණාද කියපු දේ? අපි පද බෙදීම් කරන්නේ රචනාවේදී සාරාංශයේදී විතරක් කියලා හිතාගෙන හිටියොත් භාෂාවේදී ගැටලුවක් එන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්නවලට පිළිතුරු සැපීමේදී පද බෙදීම් හරිද කියලා බලන්නේ නැහැ. ඒවට ලකුණු කපන්නේ නැහැ. මේකෙදී අපේක්ෂා කරන්නේ පිළිතුර පමණයි. අර කියපු ශිල්පීය දක්ෂතා ටික මේකේ හොයන්නේ නැහැ. තේරුණා නේද? එනිසා ඒවට ලකුණු කපනවා කියලා බය වෙන්න එපා. නොසලකා හරින්න එපා. අපි මේ පේපරේ හැමතැනකදීම උත්සාහ කරන්න නිවැරදිව මේ පද බෙදීම් අක්ෂර වින්‍යාසය භාවිතා කරන්න. එහෙම නැතුනොත් අර තැනට ගියාම අපිට වර්ධින්න තියෙන අවකාශය වැඩි නිසා. නැත්නම් මේ වැදී ලකුණු කපන්නේ නැහැ. පද බෙදීම් අක්ෂර වින්‍යාසය ඒවා ශිල්පීය දක්ෂතා හොයන්නේ නැහැ මේකෙදී. නිශ්චිත පිළිතුර තමයි අපේක්ෂා කරන්නේ. පිළිතුර නිශ්චිත වෙන්න ඕන. මොකද ඡේදයෙන් අරගෙන ලියන නිසා. ඊළඟට පාසල හා සරසවිය සිසුවාගේ කවර ගුණයන් ප්‍රගුණ කරන ආයතනයන් වේද? පාසලයි සරසවියයි ශිෂ්‍යයාගේ මොන වගේ ගුණාංගද ප්‍රගුණ කරන්නේ?
ඒවට කලින් ඒවත් එන්න බැරිස කලින් කියපු උත්තර පුළුවන් ඒවත් අරගෙන අපිට පොදු පිළිතුරක් මේකේ හදාගන්න වෙන්නේ නේද? දැන් මේකට නිශ්චිත පිළිතුරක් ඡේදය තුල නිශ්චිතවම කියලා නෑ නේද? එතකොට මෙතන කවර ගුණාංගයන් කියලා අහන්න. එතකොට ගුණාංගයන් කියලා ගොඩක් තියෙනවා එතකොට. ඔව් ගුණාංග ඔව් දෙකක්වත් අඩු ගන්න නේද දැන්? දැන් එතකොට උඩ තියෙන ශිෂ්‍යයා තුල තිබිය යුතු ගුණාංගයන් කිහිපයක්. ඔව්. එතකොට ඒ ගුණාංගයන්මනේ අපි ප්‍රගුණ කරන්න ඕනේ. පාසල හා සරසවිය සිසුවාගේ කවර ගුණාංගයන් ප්‍රගුණ කරන ආයතනයන් වේද? එතකොට මේකෙදි එන්න ඕන පොදුවේ මේ ආයතන දෙකෙන්ම නිර්මාණය කරන කියන්නේ පාසලේ ඉඳලා සරසවියට ගිහිල්ලා ඒකෙන් නික්මෙනකොට දරුවා තුල පූර්ණ වශයෙන්ම පෝෂණය වෙලා තියෙන ඕන කරුණු මොනවද කියලා තමයි අපි මෙතනට ගන්න ඕන. තේරුණාද? ඒකට ඒ වෙනකොට අධ්‍යාපන ක්‍රියාවලිය නිශ්චිත කඩයිම පහු කළානේ. එතකොට දරුවා මොන වගේ කෙනෙක් හැටියට සරසවියෙන් නික්මෙන්න ඕනද කියන කාරණය තමයි මේ අහන්නේ. එතකොට සර් අපි තුන්වෙනි ප්‍රශ්නෙට උත්තර ලිව්වේ. ඒ ගුණාංගයක් නේ සම්පූර්ණ කියන්නේ සංක්ෂිප්තය වෙන්න ඕනේ. ඔව් සංක්ෂිප්තය වෙන්න ඕන. දැන් ඔය විනය හික්මීම ඒවා අර අපි එතෙන්දි සැලකුවේ පාසල තුල තියෙන්න ඕන මේ ලක්ෂණ ආයතන තුල තියෙන්න ඕන විශේෂ ලක්ෂණ හැටියට එතන සැලකුවේ නේද? ඒ ටික තුලින් ළමයා සමාජයට යනකොට මොන වගේ කෙනෙක් හැටියට යන්න ඕන? මේ ආයතන දෙකෙන් එළියට එනකොට දරුවා කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ? ඒකයි මෙහාන්නේ. අපි මෙහෙම කියමුකෝ දැන් ඔය කියපු කරුණ වලින්ම තමයි අපිට ගන්න තියෙන්නේ. ඔබතුමා කියපු කාරණේ හරි. ඔය කියපු කරුණ වලින්ම තමයි උත්තරේ ගන්න තියෙන්නේ. එතකොට අර කියපු මේ ඒ ලක්ෂණ වලින් පරිපූර්ණ වෙනකොට මේ දරුවා යහපත් ලෙස සමාජය තුල ජීවත් වෙන්න සුදුසු පෞරුෂයකින් යුක්ත පුද්ගලයෙක් හැටියට සමාජගත වෙනවා. හරිද? මේ ආයතන දෙකෙන් එළියට එනකොට ඒ දරුවෙක් තුළ තියෙන්න ඕන යහපත් ලෙස සමාජය තුළ ජීවත් වීමේ පූර්ණ පෞරුෂයක්. ඊළඟට විචාරාත්මකව යමක් දෙස බැලිය හැකි පුද්ගලයෙක් වෙන්න ඕන. ඒ වගේ ලක්ෂණ අරව එකතු කරලා තමයි අපි පිළිතුර හදාගන්නේ. පැහැදිලිද? එතනස බුද්ධිමත් පුද්ගලයෙක් නේ සත විචාරාත්මක. බුද්ධිමත් හරියටම හරි බුද්ධිමත් පුද්ගලයෙක්. ඔව්. යමක් අවබෝධ කර ගැනීමනේ හැකි පුද්ගලයෙක් කියන එකනේ. ඒක බුද්ධිමත් පුද්ගලයෙක් හැටියට සමාජයට එන්නට ඕන. ඒ බුද්ධිමත් බව කිව්වහම එතන යාගේ පෞරුෂය තියෙන්න ඕන, අවබෝධ කර ගැනීමේ ශක්තිය, යමක් දෙස විශ්ලේෂණාත්මකව බැලීමේ ශක්තිය, ඒවෙන් යුක්ත පුද්ගලයෙක් හැටියට සමාජගත වෙන්න ඕන. එතකොට ඒකේ අපි පෞරුෂය තුළ එතන යහපත් ගතිගුණ ඇතුළත් වෙනවා සාමාන්‍යයෙන්. පෞරුෂය තුළද? ඔව්. ඔව් යහපත් පෞරුෂයක් ගොඩනැගෙන නම් යහපත් ගුණාංග ඇතුළත් වෙනවා. දැන් පුද්ගලයන්ගේ පෞරුෂයන් ගොඩනැගෙනකොට විවිධාකාරයෙන් බිහි වෙන්නේ නේද? පෞරුෂය කියන එක නරක පැත්තට පුද්ගලයෙක් තුළ යොමු වෙන්න පුළුවන් නේ. අපි හැබැයි මෙතන කතා කරන්නේ යහපත් පෞරුෂයක්නේ. ඒකට අර කියපු ගුණාංගත් ඒ චරිතය තුළ ඉස්මතු වෙනවා. ඒකෙන් තමයි එයාගේ පෞරුෂය සකස් වෙන්නේ. නැත්නම් ඒක ආරූඪ කරගත්ත පෞරුෂයක් වෙනවා. එතන සමාජයට යෝග්‍ය විදියට නේද? පුද්ගලයා සමාජයට යෝග්‍ය පුරවැසියෙකු ලෙස ජීවත් වීමේ පෞරුෂය ගොඩනගෙනවා. එතකොට අර කියන ධර්ම ටික අවශ්‍යයිනේ. හරි සසගේ උත්තර පොඩ්ඩක් කියනවද අපි? ආයි ලියාගන්න. සමාජයට යෝග්‍ය පූර්ණ පෞරුෂයකින් යුක්ත පෞරුෂයක් වර්ධනය කිරීම. ආයතන වලින් කෙරෙන්න ඕන නේද? ඊළඟට යමක් දෙස විශ්ලේෂණාත්මකව බැලීමේ
විචාරවත් බව ඇති කිරීම. විචාරවත් බව ඇති කිරීම. අර කියපු බුද්ධිය තමයි ඔය කියන්නේ. ඒතර පාසලෙන් සහ සරසවියෙන් දරුවා තුළ ඔන්න ඔය දෙක ඔය ලක්ෂණ ඇති කරන්න ඕන. වර්තමානයේ ඇත්තටම මේක නෑ නේද ඇත්තටම. ඇත්තටම නෑ. ඕවා නෑනේ. සමාජගත වහල් භාවයකින් තමයි හැමදේම බලන්නේ. හැමදේම බලන්නේ අපි එහෙම. එක පැත්තකින්. ඔස්සේ කියන එක අපි තුල නෑ වහල් භාවයනේ තියෙන්නේ. නෑ එහෙම ඇති කරලා තියෙනවා දේශපාලඥයෝනේ. පැහැදිලිවම දේශපාලඥයෝ ඔය සියලු අංශ අපි නොදන්නා විදිහට එයාලට වාසි වෙන විදිහට කියලා හදලා තියෙනවා. හදලා තියෙන්නේ. නේද? ඇත්තටම අපි සමාජයක් ගත්තාම අපි විවිධ විදිහට බෙදලා තියෙන්නේ කවුද? දේශපාලඥයෝනේ. දේශපාලඥයෝ අපි බෙදලා. අපි ಜಾති වශයෙන් බෙදලා තියෙනවා, ආගම් වශයෙන් බෙදලා තියෙනවා නේද? ලෝකයේ කිසිම ශාස්ත්‍රවරයෙක් ආගම් වශයෙන් පුද්ගලයෝ බෙදලා නැහැ. නේද? ಜಾති වශයෙන් බෙදලා නැහැ කිසිම ශාස්ත්‍රවරයෙක්. නේද? අපේ සියල්ලන්ගේම ශාස්ත්‍රවරු මොකෝ අපේ සමාජයෙන් බිහිවෙච්ච අයම නෙවෙයි. නේද? එතකොට එම ගත්තාම අපි සියලු දෙනාම මේ එක එක දේවල් අපි ඔළුව තුලට දාලා අපිව බෙදලා තියෙන්නේ දේශපාලඥයෝ. පක්ෂ වශයෙන් අපිව බෙදලා. නේද? ඒක දැඩි ලෙසම තියෙනවා අපිට එක පරම්පරාව තුල ගහ ගන්න තත්වයට නකොටා ගන්න තත්වයට දේශපාලන සංකල්ප අපේ ඔළුව තුලට දාලා තියෙනවා. ඔසේක විචාරවත්ව බලුවොත් එහෙම දැන් මේ කාලවල ಜಾති ભેදය ආගම් ભેදය කියලා ගන්න නැහැනේ. නෑ ඇත්තටම එන්නේ ඡන්දයක් ලං වෙනකොට තමයි කොහොමද ඇති කරනවනේ. ඇති කරන අනිවාර්යෙන්. ඒ ඇති කරන ක්‍රමය අපිට එකපාරට ග්‍රහණය කරගන්නත් බැරි විදිහට ඒගොල්ලෝ හරි සූක්ෂමව කරනවා. ඒක අර සූක්ෂම සමාජගත කරනවා. අනිවාර්යෙන්. සමාජගත කරලා අපේ ඔළුව ඇතුළට දාලා අපිව ක්‍රියාත්මක කරනකම් අපි දන්නේ. ආයෙ ටික කාලයක් ගිහිල්ලා තමයි අපි දන්නේ අපි රැවටුණා. අපි රැවට්ටුවා. අපි ඒක ඉඳගෙන මෝඩකම් කරා කියලා ටික කාලයක් ගිහිල්ලා තමයි අපිට දැනෙන්නේ. නේද? එහෙම නැත්තම් මේ සමාජය කොච්චර ලස්සන වෙනවද කියලා බලන්න. දැන් අපේ ඇත්තටම මිනිස්සු සාමාන්‍ය සමාජය තුළ හරිම හොඳයිනේ. ජාතියක්, ආගමක්, කුලයක්, වංශයක් මුකුත් නැතුව අපේ මිනිස්සු හරි හොඳයිනේ මානසිකත්වයෙන් බැලුවා. නේද? සරල උදාහරණයක් ගත්තොත් ක්‍රිකට් ක්‍රීඩාව තුළ වගේ එකක් ගත්තොත් එම මුරලිදරන් කියන පුද්ගලයාට මුළු ලංකාවම ආසා කරනවා. නේද? සිංහලද, මුස්ලිම්ද, දෙමළද එහෙම කිසිම ජාති ભેදයක් එතන නැහැ. හැබැයි යා ක්‍රීඩා පිටියෙන් එළියට ගන්නකොට මිනිස්සු එළියට ආවට පස්සේ මිනිස්සු වර්ග කරලා අංවඩු ගාලා වෙනම සංකල්පයක් ගොඩනගනවා. ඒ වගේ අපේ තුල විවිධ ක්‍රමවේද ඔස්සේ අපේ ඔළුව විනාශ කරනවා, නරක කරනවා. ඒ නිසා අපි හරි පරිස්සම් ප්‍රවේශම් වෙන්න ඕන විශේෂයෙන් ඡන්ද කාලෙට. නේද? මේ තියෙන ස්වභාවයන් සියල්ල අපි මොනවා කළාද මන් දන්නේ අමතක කරලා ඒගොල්ලන්ගේ සංකල්පය අපි ඔළුවට දානවා. උඩින් ගෙනහල්ලා අපිට හිතා ගන්නත් බැරි විදියට. එක පක්ෂ ભેදයකින් තොරව සියල්ලෝ එක ලෙසම කරනවා. අපි රැවටෙනවා. අවුරුදු 5ක් බනිනවා ආයෙත් ඔය මෝඩ වැඩේම කරනවා. තමයි යන්නේ සමාජයේ. හැම වෙලාවෙම අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. 74 අවුරුද්දක් අපිට උනේ ඔකම තමයි නේද? හරි. ඊළඟට බලමු සාරාංශයක් තියෙනවා. දැන් සාරාංශය කරන ක්‍රමවේදය දන්නේ හින්දා පහත ඡේදයේ සාරාංශ කොට ලියන්න කියලා කෙටියෙන් දක්වලා තියෙනවා. දැන් ඔබට ඒ අවබෝධය තියෙන නිසා එක වචනෙන් වචනේ තුනෙන් එකක් එන්න ලියන්න ඕන. එහෙම කියන්න ඕන නෑ. දැන් ඔබ දන්නවනේ. සාරාංශයක් කරන්න කිව්වත් වචන තුනෙන් එකක් වෙන්න ලියන්න ඕනේ කියන කාරණේ දන්න නිසා තමයි කෙටි උපදේශය දීලා තියෙන්නේ. හරි. අපි බලමු මේ ඡේදය. 1944 සිට ශ්‍රී ලංකාව අධ්‍යාපනය සඳහා නිසි ආයෝජනයන් සිදු කළ අතර එමගින් ඇති වූ සමාජ ආර්ථික දේශපාලනික ප්‍රතිඵල මගින්
දකුණු ආසියාවේ හා අග්නිදිග ආසියාවේ ප්‍රශස්ත අධ්‍යාපන අංශයක දර්ශකයක් සහිත රටක් ලෙස නැගී සිටීමට ශ්‍රී ලංකාවට අවස්ථාව සලසාවනු ලැබිණි. එසේ වුවත් 21 වන සියවස වේගයෙන් පරිවර්තනයට භාජනය වෙමින් පවතින අතර ප්‍රායෝගික ක්‍රියාකාරකම් අඩු ලිඛිත පරීක්ෂණයන් මත ගොඩනැගුණා වූ සහ සාටෝප අන්තර්ගතයන් මත පදනම් වූ ශාස්ත්‍රීය ඉගෙනුම් කරන කොටගෙන වර්තමානයේදී අපගේ අධ්‍යාපනය ඉදිරියට නොගොස් එක තැන රැඳී සිටීමෙන් පීඩාවට පත්ව ඇත. 21 වන සියවස සඳහා අපේක්ෂිත ඉගෙනුම් ප්‍රතිඵලයන් සහ දැනුම් ආර්ථිකයන් මගින්ද ඉල්ලා සිටිනුයේ කුසලතාවන් හා කාර්ය සාධනය අත්කර ගැනීමයි. ප්‍රජානීය කුසලතාවන්ගෙන් මෙහි උපාධිධාරී නිර්මාණය කිරීම පිණිස පාසල්ලා උසස් අධ්‍යාපන ආයතනයන්හි පොදු අධ්‍යාපන විෂයමාලාව උපදේශන විධික්‍රමයන් හා අයගයුම් මාර්ගයෙන් වහා ප්‍රතිශෝධනය කළ යුතු ඇත. දෙමාපියන්ට දරුවන් සඳහා රැකියා ලබාගත හැකි කුසලතාවන් සාක්ෂාත් කර ගැනීමට ඉවහල් වන අධ්‍යාපනයක් සඳහා වියදම් දැරීමට සිදුවීම හා සහ සාම්ප්‍රදායික අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ආයතනයන් කුසලතා පදනම් කරගත් සැබෑ ඉගෙනුම් හා ඇගයුම් ක්‍රම බවට පරිවර්තනය කිරීම පිණිස වන අධ්‍යාපන පරිවර්තනයන් සඳහා රාජ්‍ය ආයෝජන වැය කිරීම අධ්‍යාපනය සඳහා කෙරෙන නිසා අධ්‍යාපන ආයෝජනයක් යනුවෙන් අදහස් කරනු ලැබේ. එනිසා දුරවබෝධ තාක්ෂණ විද්‍යාව පිළිබඳ දැනුම ලබාදීම පිණිස තාක්ෂණික අධ්‍යාපනය සඳහා ආයෝජනය කිරීම වශයෙන් කළ යුතු වේ. පුළුල් ප්‍රවේශයක් ඇති කරනු පිණිස වඩා උසස් අධ්‍යාපන ආයතන විවෘත කිරීම සඳහා පෞද්ගලික අංශයට දිරිදීමනා හා සහන කොන්දේසි මත ණය සැපයීමද 21 වන සියවස දැනුම් ආර්ථික ඉලක්ක කරගත් උසස් ඉගෙනුම් කුසලතාවයන් ගොඩනැගීමද වැදගත් වේ. පාත දැක්වෙන එක් පාඨය අවසානය එතන පොඩි වැරදීමක් වෙලා තියෙනවා. ඒක වෙනම ප්‍රශ්නයක්. ඔය කොටස අපිට ඡේදයේ සාරාංශ කරන්න තියෙන්නේ. ගොල්ල සාරාංශය ලිව්වද? සාරාංශය කළාද? ඔක තියෙන වචන 240කට ආසන්නව තියෙනවා. වචන 80කින් 80ත් 85ත් අතර ගණනකින් ලිව්වට කමක් නැහැ. 75ත් 85ත් අතර වගේ ගත්තට කමක් නැහැ. ලියලා තියනවද? ලිවස. ඔව්. කියන්න මිස්. 1944 සිට ශ්‍රී ලංකාව අධ්‍යාපනයට කළ නිසි ආයෝජනයෙන් ලද ප්‍රතිඵල මත ආසියාවේ ප්‍රශස්ත අධ්‍යාපන අංශයක දර්ශකයක් ඇති රටක් ලෙස හැඳින්විය. නමුත් 21 වන සියවසේ සිදුව ඇති ප්‍රායෝගික ක්‍රියාකාරකම් අඩුවීම හා ලිඛිත පරීක්ෂණ මත සහ සාටෝප මත පදනම් වූ ශාස්ත්‍රීය ඉගෙනුම් ක්‍රියාවලි හරහා අධ්‍යාපනය එකතැන පල් වී පීඩාවට ලක්ව ඇත. මේ හේතුවෙන් ප්‍රජානීය කුසලතාවන්ගෙන් හෙබි උපාධිධාරීන් බිහි කිරීම පිණිස සියලු උසස් අධ්‍යාපන ආයතන තම විෂය මාලාව සංශෝධනය කළ යුතුය. ඒ සඳහා රැකියා අභිමුඛ අධ්‍යාපන කුසලතා දියුණු කළ හැකි ආයෝජන මාර්ග සඳහා රජය අවධානය යොමු කළ යුතුය. හරි නේද? වචන කීයක් තියෙනවද මිස් එරිගේ? 83යි සර්. 83යි. හොඳයි. ඒකට අවශ්‍ය කරන කාරණා ටික ගොනු වෙලා තියෙනවා. හොඳයි සාරාංශය. අනවශ්‍ය කොටස් ඇතුළත් වෙලා නැහැ. අනවශ්‍ය වචන ඇතුළත් වෙලා නැහැ. තෝරා බේරාගෙන තියෙනවා. මේ ගැටලුවක් නැහැ මිස්. හොඳයි ඒ සාරාංශය. හරි සර්, thank you.
දැන් ටික ටික සාරාංශගත කිරීම ප්‍රගුණ වෙලා තියෙනවා නේද? මේක මේ අපි අද දවසේ ලැබිච්ච කොටෙන් ශනිකව ගොඩනගපු එකක් නේ. ඒ නිසා හොඳයි. තව ඒ වගේ ලියලා තියෙනවද? අනිත් අය ලිව්වේ නැද්ද? සර් කියවන්නද? ඔව් කියන්න මිස් කියන්න. 1944 සිට ශ්‍රී ලංකාව අධ්‍යාපනය සඳහා නිසි ආයෝජනයක් සිදු කිරීම හේතුවෙන් දකුණු හා අග්නිදිග ආසියාවේ ප්‍රශස්ත අධ්‍යාපන දර්ශකයක් සහිත රටක් වීමට අවස්ථාව ලද නමුත් 21 වන සියවස වන විට අඩු ප්‍රායෝගික ක්‍රියාකාරකම් ලිඛිත පරීක්ෂණ මතු ශාස්ත්‍රීය ඉගෙනුම් උපාධි අරමුණු කරගත් පාසල් හා උසස් අධ්‍යාපන ආයතන නිසා අධ්‍යාපනය එකතැන රැඳී ඇත. රැකියා ඉලක්කගත අධ්‍යාපනයක් ඇති කිරීම සඳහා තාක්ෂණික අධ්‍යාපන ආයතන ඇති කිරීම, උසස් අධ්‍යාපන විවෘත කිරීමට පෞද්ගලික අංශයට දිරි දීමනා සහන කොන්දේසි ණය සැපයීම ආදී නිසි අධ්‍යාපන ආයෝජන මගින් වර්තමානයේ උසස් ඉගෙනුම් කුසලතාවයන් ගොඩනැගිය හැක. හරි. වචන කීයක් ආවද මිස්? සර් 86ක් තියෙනවා. 6ක් තියෙනවානේ. දැන් හොඳයි මේ කරුණ ටික නම් ඇතුළත් වෙලා තියෙනවා. අපිට තව වචනයක් යාමය කරගන්න පුළුවන් කොහොමද? අවසාන වාක්‍ය කියන්නේ මිස් ආපහු අවසාන වාක්‍යස රැකියා ඉලක්කගත අධ්‍යාපනයක් ඇති කිරීම සඳහා තාක්ෂණික අධ්‍යාපන ආයතන ඇති කිරීම, උසස් අධ්‍යාපන ආයතන විවෘත කිරීමට පෞද්ගලික අංශයට දිරි දීමනා සහන කොන්දේසි ණය සැපයීම ආදී නිසි අධ්‍යාපන ආයෝජන මගින් වර්තමානයේ උසස් ඉගෙනුම් කුසලතාවයන් ගොඩ නැගිය හැක. ඒ වාක්‍යයට ඕනනම් අපිට අර මුලම තියනවානේ සඳහා කියලා වචනයක් එදිලා තියෙනව නේද මුලම වාක්‍යෙ. ඔව් සර්. ඔව්. එන වචනේ කියන්නේ ඊට ඉස්සරහා වචනේ. රැකියා ඉලක්කගත අධ්‍යාපනයක් ඇති කිරීම සඳහා කියලා. ඔව් ඇති කිරීමට කියලා දැම්මනම් වචනයක් අඩු කරන්න. අඩු. ආන් ඒ වගේ තැන් හදා වලින් සංක්ෂිප්ත කරගන්න පුළුවන්. කිරීම සඳහා කියන එක කිරීමට කිව්වහම ඒ අදහසමයි වෙනස් වෙන්නේ නැහැ. ඒකට 85යි නේද වචන? ඔව් සර්. වාක්‍යයක් ගත්තම ඒ වගේ අපිට සංශෝධනය කරගන්න, වචන අඩු කරගන්න, සංක්ෂිප්ත කරගන්න එහෙම පුළුවන්. ආපහු සැරයක් කියනකොට ඒව අහු වෙනවා. ඒ වගේ ක්‍රමවේද පාවිච්චි කරන්න සාරාංශකරණයේදී අපිට වචන ප්‍රමාණය වැඩි වුණොත් තාන්න ඒ වගේ තැන් අරගෙන අයින් කරලා සම්බන්ධ කරගත්තාම වචන අඩු කරන්න පුළුවන්. හරි, බොහොම හොඳයි. අදහස ඇතුළත් වෙලා තියෙනවා. තව තියෙනවද ඒ වගේ සාරාංශ කරපු ඒවා? එච්චරද? මොහමඩ් මහත්මයාම ලිව්වේ නැද්ද? කරක් වෙලා විතර ආයෙත් පොඩ්ඩක් ඒක ලියන්න බැරි. හරි. රුවන්තිකා මහත්මිය ලිව්වද ඉදිරිපත් කරන්න වගේ හැදුවමද ඒක? කියන්න අඩුපාඩු කියන්න. කමන්න කියන්න අඩුපාඩු තිබ්බට කමන්න සාකච්ඡා කරලා හදාගමු. වර්තමානයේ ශ්‍රී ලංකාව ආසියාවේ ප්‍රශස්ත අධ්‍යාපන අංශයක දර්ශකයක් සහිත රටක් වුවද ලිඛිත පරීක්ෂණයන් මත ගොඩනැගුණු වර්ධනය නොවූ අධ්‍යාපනයක් තුළ සිරගතව සිටී. එම නිසා කුසලතා හා කාර්ය සාධන ඉස්මතු වන ආකාරයේ සාම්ප්‍රදායික අධ්‍යාපනයෙන් ඔබට ගිය සැමට ඵලදායී අධ්‍යාපන ප්‍රවේශයක අවශ්‍යතාව මතුව ඇත. පාසල් හා උසස් අධ්‍යාපන ආයතනයන්හි ඉගෙනුම් ක්‍රියාවලිය ප්‍රතිශෝධනය කිරීම, තාක්ෂණික අධ්‍යාපනය සඳහා මුදල් ආයෝජනය මෙන්ම පෞද්ගලික අංශයේ දිරිමත් කිරීමද කළ යුතු වන අතර 21 වන සියවස හා දැනුම් ආර්ථික ඉලක්ක කරගත් උසස් ඉගෙනුම් කුසලතාවන් ගොඩනැගීමද වැදගත් වේ. වචන කීයක් ආවද මිස්?
77යි. 77යි. ඔව්. ඒක අර මේ අඩුපාඩු ඇති කියලා මිස් එකපාරටම කියන්නේ නැත්තර 1944 වර්ෂයේ සිට කියන කොටස් ඇතුළත් වෙලා නැති නිසා වෙන්න ඇති. එහෙම හිතන්නේ නැත්තේ මං හිතනවා එහෙම වෙන්න ඇති කියලා. ඒක ගැටලුවක් නෑ මිස්. ඒක මේ වර්ෂය සඳහන් වුණාට ප්‍රශ්නයක් නෑ. ඒක නැති වුණාට අවශ්‍ය කරන කරුණු ටික සාරාංශය තුල තියෙනවා. කියන්නේ දැන් තියෙන අධ්‍යාපන ක්‍රමයේ තියෙන ගැටලු ටික කියලා අවසානයේදී කියනවානේ මේ පෞද්ගලික අංශ මේ වගේ දේවල් උසස් අධ්‍යාපන ආයතන දියුණු කරලා ඒවා දිරිගන්වලා 21 වන සියවසේ දැනුම් ආර්ථිකයට ගැලපෙන සිසුන් නිර්මාණය කළ යුතුයි ගොඩනැගිය යුතුයි කියන කාරණේ තමයි කියවෙන්න ඕනේ. ඒ ටික තියෙනවා ඡේදය තුල. ගැටලුවක් නැහැ මිස් හොඳයි ඒක. එතන 77කට ගුණ කරගත්තා කියන්නේ හොඳයි. තව තියෙනවාද ඒ වගේ ඔයගොල්ලන් ලියපු උත්තර පිළිතුරු තියෙනවා නම් කියන්න. දැන් නම් මම පිළිතුරක් නොදින්නත් ප්‍රශ්නයක් නෑ. දැන් ඔයගොල්ලන්ට ලියා ගන්න පුළුවන් නේද? ඕනද මගෙන් පිළිතුරක්? නැත්නම් අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. ලියපු නැති අයට අවශ්‍යයිද මේක සාරාංශකරණයක්? නැත්නම් ඔයගොල්ලෝ උත්සාහ කරලා බලනවද ලියන්න? අපි උත්සාහ කරන්න මේ සයිගේ උත්තරේ දෙන්න. එතකොට අපි පොඩ්ඩක් සසඳන්න පුළුවන් එතකොට. හරි මම දෙන්නම් උත්තරයක්. ඔයගොල්ලොත් ලියලා බලන්න, තනිව ලියලා බලන්න, සංසන්දනය කරලා බලන්න විවේක තියෙන වෙලාවල් වල ඒක වඩාත් හොඳයි. හරි ලියා ගන්න එහෙමනම්. අධ්‍යාපනය සඳහා නිසි ආයෝජනයක් සිදු කිරීම නිසා ශ්‍රී ලංකාව ආසියාකරයේ ප්‍රශස්ත අධ්‍යාපනයක් සහිත රටක් විය. එහෙත් ප්‍රායෝගිකත්වයට අඩු තැනක් දුන් ශාස්ත්‍රීය පදනම නිසා මෙරට අධ්‍යාපනයේ ඉදිරි ගමන ඇනහිට තිබේ. විසියෙක් වන
සියවසට 21 වන සියවසට අවශ්‍ය වන්නේ කුසලතා පූර්ණ कार्य साधनयकी एय सपुरालिय हैकी उपाधिदारीन बिहि किरीमट अध्यापन पटिपाटिय प्रतिशोधनय कल युतुय अध्यापनय लबादीम सඳහා දෙමව්පියෝ ද වෙනම වචනයක් දෙමව්පියෝ ද පවත්වාගෙන යාමට රජයද මුදල් යොදවති එය ආයෝජනයකි වඩාත් ආයෝජනය කළ යුත්තේ තාක්ෂණික අධ්‍යාපනය සඳහාය අධ්‍යාපනය පුළුල් කරනු වස් අධ්‍යාපනය පුළුල් කරනු වස්
පෞද්ගලික අංශයට සහන සැලසීම දැනුම් ආර්ථිකයට රුකුල් දීමකි සර් බිහි කිරීම කියන්නේ වචන දෙකක්ද? දෙකක්. හරි. වචන කීයක් වගේ ආවද? 82ක් වෙනවා. 82ක් වෙනවා නේ. ඔව්. හරි. හරි. අපි ඊළඟ හතරවෙනි ප්‍රශ්නෙට යමු. අපි ඒකෙත් අපිට තියෙන්නේ අර අපි පෞද්ගලික කාලේ අධ්‍යයනය කරපු ආකාරයේ ප්‍රශ්න කිහිපයක් පහත දැක්වෙන එක් පාඨයේ අවසානයන්හි ඇති ප්‍රකාශ අතුරින් ඒ පාඨයේ එන අදහසට වඩා සමීප ප්‍රකාශය නම් කරන්න. ඒක බලමු අපි ඡේදයේ කියවලා අධ්‍යාපනය යන වචනය සඳහන් වන විට අපේ සිත නිතැතින්ම වාගේ යොමු වන්නේ පාසලටයි. අපේ යමකු ගැන කතා කරන විට ඔහු අධ්‍යාපනය ලැබුවේ අසුවල් පාසලේ යයි යනු අපට බොහෝ විට අසන්නට ලැබේ. අධ්‍යාපනය යයි කියන විට පාසලේදී විශේෂයෙන් පොතපත කියවීමෙන් කෙරෙන ඉගෙනීම අදහස් කිරීමට අප සාමාන්‍යයෙන් පුරුදුව සිටින බව මෙයින් පෙනී යන්නේ ය. එහෙත් මෙකල අධ්‍යාපනඥයන් විසින් අධ්‍යාපනය යන්නෙන් අදහස් කරන්නේ යටකී අදහසට වඩා බොහෝ සෙයින් විශාල කෘතුල කාර්යයක්. ඔවුන්ගේ අදහසේ හැටියට යමෙකුගේ අධ්‍යාපනය පටන් ගැනින්නේ ඔහු පාසල් යෑමට පටන් ගන්නා වයසෙහි නොවේ. ඔහු උපන් මොහොතෙහිම පටන් ගන්නා අධ්‍යාපනය අවසන් වන්නේ ඔහුගේ මරණයෙනි. මෙසේ බලන විට අධ්‍යාපනය යමකුගේ මුළු ජීවිත කාලය තුළම කෙරීගෙන යන කටයුත්තක් මිස පාසලේදී ලබා ගන්නා දැනීමටම නොවේ. එය සීමා වන්නේ. දීලා තියෙනවා පිළිතුරු 4ක්. ඒ පිළිතුර දීලා තියෙනවා අධ්‍යාපනය සැමට ලැබිය යුතු අනිවාර්ය දෙයකි. B පාසල් විෂය නිර්දේශය දැනට වඩා පුළුල් විය යුතුය. C අධ්‍යාපනය පාසලින් පමණක් ලැබිය නොහැකි වේ. D තමන් අධ්‍යාපනය ලබන පාසල කෙනෙකුගේ අධ්‍යාපනයට වඩාත් බලපාන්නකි. මොකක්ද ඔබේ පිළිතුර වෙන්නේ? නේද? ගැටලුවක් නෑ නේද ඒක? මේක කියනවනේ පැහැදිලිවම නේද? අධ්‍යාපනය කියන්නේ පාසලෙන් විතරක් කරන එකක් නෙවෙයි නේද? ඒක ආරම්භ වෙන්නේ උපතෙන් අවසන් වෙන්නේ මරණයෙන්. ඔව්. අපි තාම ඉගෙන ගන්නවා නේද? මරණයත් අපි ඉගෙන ගන්න. ඊට වඩා වෙනස් උත්තර අක්නු කරපු අය ඉන්නවද? ඒක වඩාම ගැළපෙනවා C උත්තරය. අපි එහෙනම් යනවා ඊළඟ ප්‍රශ්නයට. වැඩෙන සමාජයක සංස්කෘතික උරුමය
සැමදා එකසේ පවතින සිරිතක් නැත. පරම්පරාවෙන් පරම්පරාවට එකසේ පවතින සිරිතක් නැත. පරම්පරාවෙන් පරම්පරාවට අලුත් දේ එකතුව ඒ ක්‍රමයෙන් වැඩි බාලයනට ඉබේ ඉගෙනීමට ඉඩහැර බලා සිටිය හැකි අවස්ථාවක ඉක්මවයි. ඒ අවස්ථාව එළඹුණි. එහෙත් තවම නොදියුණු යයි සලකනු ලබන බොහෝ සමාජවල බාල පරම්පරාවේ අය සමාජයේ වැඩිහිටියන්සේ පිළිගැනීමට පෙර ඒ සඳහා විශේෂයෙන් පැවැත්වෙන උත්සවයක් වැනි පරීක්ෂණයකට මුහුණ දිය යුතුය. ඒ පරීක්ෂණයට පළමුවෙන් එක්තරා නියමිත කාලයක් තුළ විශේෂයෙන් පැවැත්වෙන පුහුණු වැඩ පිළිවෙලකටද ඔවුහු සහභාගී විය යුතුයි. මේ උත්සව බාලයනට උගැන්වීම අවශ්‍යතාවය ඇතිව පිළියෙල කරගත් ආදිම වැඩ පිළිවෙලයයි සලකන්නට පුළුවනි. එයින් බලාපොරොත්තු වන්නේ ඒ පරම්පරාවට ඒ පරම්පරාවේ උරුමය අඩුලුහුණු නැතිව ඊළඟ පරම්පරාවටද දී ඒ පරම්පරාවේ අය සමාජයේ සම්පූර්ණ සාමාජිකයන් බවට පත් කිරීමයි. පිළිතුරු 4ක් දීලා තියෙනවා. ඕනෑම ජාතියකට සංස්කෘතියක් ඇත්තේය. බාලයනට ඒ ජාතීන්ගේ සංස්කෘතිය ඉගැන්වීම වැදගත් වේ. උත්සව මගින් යම් ජාතියක සංස්කෘතිය උගන්වනු ලැබේ. පාසලේදී දරුවනට සංස්කෘතික වටිනාකම් කියා දීම අනිවාර්යයෙන් සිදු විය යුතුය. අද ඔබේ පිළිතුර වෙන්නේ? සී තමයි මට හිතෙන්නේ. මගෙන් යම් ජාතියක සංස්කෘතිය උගන්වනු ලැබේ. බී වෙන්න බැරිද සර්? බී බාලයනට ඒ ජාතීන්ගේ සංස්කෘතිය ඉගැන්වීම වැදගත් වේ. එතන බාලයන් කියලා කියන්නේ මේ කුඩා කට්ටියද නැත්නම් මේ නොදියුණු කට්ටියද? නෑ නොදියුණු නෙවෙයි. එතන බාලයන් කියන්නේ කුඩා පරපුරට. බාල පරපුර. හරි සර්. බාල කියන වචනේ තියෙනවා අර කියපු විදිහේ බාල කියන වචනේ මෝඩ කියන අර්ථයෙන්ුත් භාවිතා කරනවා. ඒක නොදියුණු කියන එකත් එහෙම. මෙතන කියන්නේ බාලයන් කියන්නේ ළමයි. බීත් වෙන්න පුළුවන්. බී එකත් ගැලපෙනවා. තව උත්තර තියනවාද? කොහොමද අර බාල පරම්පරාවට ඒක උගන්වන්නේ? අපි අර ප්‍රායෝගිකව උගන්වන සංස්කෘතිය වනේස උත්සව කියලා ඒ වගේ පෙන්නලා නේද? අන්න හරි. එහෙම උගන්වනවා. ඔව්. ඒ සංස්කෘතික දායාදයන් ඒගොල්ලෝ අතට යන්නේ ඒ වගේ ප්‍රායෝගික ක්‍රියාවලීන් මගින් නේද? සී ගොඩක් දුරට ගැලපෙනවා මට හිතෙන්නේ. සී උත්තරේ ගැලපෙනවා ගොඩක්ම ළඟින් යනවා නේද? උත්සව මගින් යම් ජාතියක සංස්කෘතිය උගන්වනු ලැබේ කියන්නේ. බාලයනට ඒ ජාතීන්ගේ සංස්කෘතිය ඉගැන්වීම වැදගත් වේ. පිළිතුරු දෙකම ළඟින්ම යන පිළිතුරු දෙකක් අපි වඩාම ගැලපෙන එක තෝරගමු. ඔව්. එකේ මෙහෙම වාක්‍යයක් කියනවා. මේ උත්සව බාලයනට ඉගැන්වීමේ අවශ්‍යතාවය ඇතිව පිළියෙල කරගත් ආදීම වැඩපිළිවෙලයයි සලකන්නට පුළුවනි. එයින් බලාපොරොත්තු වන්නේ ඒ පරම්පරාවට දී ඒ පරම්පරාවේ උරුමය අඩුලුහුණු නැතුව ඊළඟ පරම්පරාවට දී ඒ පරම්පරාවේ අය සමාජයේ පූර්ණ සමාජිකයන් බවට පත් කිරීමයි. ඒ කාර්ය කෙරෙන්නේ මොකෙන්ද එතකොට? උත්සවය මගින් නේද? උත්සව මගින් නේද? ඔව්. වඩා හොඳයි අපිට C උත්තරය නේද? හරි සර්. ඔව් C උත්තරේ ගොඩක් ළඟින් යනවා. අර B උත්තරේ තියෙනවා යම් ආකාරයක සමීප බවක්. අර උත්සව පිළිබඳව වැඩිපුර මේ කොටසේ ඇතුළත් කරලා තියෙන නිසා අපිට C කියන උත්තරය සමීපතම උත්තරේ හැටියට වඩාත් ගැලපෙන උත්තරේ හැටියට ගන්න පුළුවන්. මේ ඡේදය අර පොඩ්ඩක්
තේරුම් ගන්න දෙන්න බලන්න අර පරීක්ෂණය කියලා තියෙනවානේ පොඩ්ඩක් ඒකෙන් මොනවද කියවෙන්නේ ඉස්සර එතන මොකද්ද චේතී අර පරීක්ෂණයකට මුහුණ දෙවිය යුතුයි කියලා කියනවනේ එතන මොනවද පැහැදිලි වෙන්නේ ඒකෙන් මෙතන නේද එහෙත් තවම නොදියුණු යයි සලකනු ලබන බොහෝ සමාජවල බාල පරම්පරාවේ අය සමාජයේ වැඩිහිටියන්සේ පිළිගැනීමට පෙර ඒ සඳහා විශේෂයෙන් පැවැත්වෙන උත්සවයක් වැනි පරීක්ෂණයකට මුහුණ දිය යුතුය. ඒ කියලා කියන්නේ දැන් බාල පරම්පරාව සමාජයේ වැඩිහිටියන් ලෙස පිළිගන්න නම් යම් යම් ඒ ජාතීන්ට පුද්ගල කොට්ටාසයන්ට අදාළ විවිධ ක්‍රමවේද හදාගෙන තියෙනවා. දැන් අපි උදාහරණයක් ඇටියට ගත්තොත් තියෙනවා නේද ගැහැණු දරුවෙක් මල්වර වීම එයා වැඩිහිටි තත්වයට පැත්වීම කියලා සලකන්න සමාජයේ දැන් බොහෝ සමාජවල පිළිගන්නවා නේද? එයා සමාජයේ පරිපූර්ණත්වයට එහෙම නැත්නම් වැඩිහිටි තත්වයට පත්වීම කියන එක සංකේතවත් කරනවා. එතකොට ඒක එක පැත්තකින් සමාජ සම්මතයක් බවට පත් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් දරුවාගේ මනසට දෙනවා ඔබ දැන් කුඩා දරුවෙක් නෙවෙයි වැඩිහිටි වයසට පත් වීගෙන එන කෙනෙක් කියන සංකල්පය. ආන් ඒ වගේ ක්‍රම තියෙනවා. දැන් සමහර ආගමික කාර්යයන් තියෙනවා නේද? දැන් ක්‍රිස්තියානි වගේ ආගම්වල බෞතිස්ම කිරීම වගේ දේවල් තියෙනවා. ඒ වගේ තියෙනවා එක එක ආගම් වලට සම්බන්ධ වෙලා ඉස්ලාම් ආගමෙත් එහෙම තියෙනවා දරුවන් සමාජගත කිරීම නේද? පැරණි ಭಾರತೀಯ සමාජවල තිබුණ උපනයනය වගේ ක්‍රියාවන් තුලින් දරුවන් තුල අර නූලක් කරපරඳවලා ඒ දරුවා බ්‍රහ්ම පුත්‍රයෙකු බවට පත් කිරීම ඒ සමාජයේ කොටස්කරුවෙක් බවට පත් කිරීම ආන් ඒ වගේ යම් යම් සමාජවලට ආවේනිකව සමාජයේ වගකිව යුතු කෙනෙකු හැටියට දරුවා පිළිගන්නා බව හැඟවෙන යම් යම් ක්‍රියාවලීන්ට කියනවා යම් පරීක්ෂණයක් බඳු ක්‍රියාවලයකට දරුවන් යොමු කරනවා. එන දරුවාට තමන් වැඩිහිටි සමාජයේ කොටස්කරුවෙක් කියලා දැනෙන්න යම් කිසි ආගමික කාර්යයක් හෝ ඒ ජාතියට ආවේනික කාර්යයක් හෝ යම් කිසි විශේෂ දෙයක් කරනවා. ආන් ඒ කාරණය තමයි මේ කියන්නේ. පැහැදිලිද? ඔව් සර් පැහැදිලි සර් thank you sir. හරි අපි ඊළඟ පරිච්ඡේදය බලමු. බටහිර අධ්‍යාපන ඉතිහාසයේ මූලාරම්භය හැටියට සැලකෙන්නේ ග්‍රීසියේ පැවති අධ්‍යාපන ක්‍රමයයි. අධ්‍යාපනයේ සම්බන්ධ ප්ලේටෝගේ මත තවමත් ඒ රටවල සලකනු ලබන්නේ ඉමහත් ගෞරවයෙනි. ග්‍රීසියේ පෞර රාජධානිවල මුලදී අධ්‍යාපනයේ පහසුකම් සැලසී තිබුණේ නිදහස් පුරවැසියන්ට පමණි. එයිනුත් ස්පාටා නගරයේ දරුවන්ට ඉගැන්වුවේ ඔවුන්ගේ අවශ්‍යතාවන් අනුවනව සමාජයේ අවශ්‍යතාවයන්ට අනුකූල වන පරිදි. එමෙන්ම එය විනය හා චරිත වර්ධනය කෙරෙහි එල්ල වූ අධ්‍යාපනය. ඇතැන්ස් නගරයේ අධ්‍යාපනයද ස්පාටා නගරයේ අධ්‍යාපනය අනුව පිළියෙල වූවක් විය. එහි ළමයි පෞද්ගලික ගුරුවරයෙකු යටතේ ඉගෙනීම ලැබූහ. බොහෝ විට ඒ ගුරුවරයා ගෙදර සේවයේ නියුක්ත වහලෙක් විය. වයස අවුරුදු 18 වූ විට ඇතැන්ස් නගරයේ තරුණයෝ පුරවැසිකම ලබා ගැනීම සඳහා ඔවුන්ගේ පියවරුන් විසින් ඉදිරිපත් කරනු ලැබූහ. එහිදී ඔවුන්ට රටට ආගමට සේවය කිරීමටත් ඒවා රැක ගැනීමටත් දිවුරුම් දෙන්නට සිදුවිය. ඉන්පසු අවුරුදු 2ක යුද පුහුණුවක් ලබා දුෂ්කර පරීක්ෂණයකින් සාමාර්ථය ලැබුවාට පසුවය ඔවුන් රටේ වගකීම් බාර පුරවැසියන් බවට පත් වූයේ. දීලා තියෙනවා පිළිතුරු කිහිපයක්. ග්‍රීසියේ අධ්‍යාපනයේ මූලික අරමුණ වූයේ අපහසු අභ්‍යාසයකින් පසු යහපත් පුරවැසියෙකු බිහි කිරීම. ග්‍රීසියෙන් අධ්‍යාපනය ලැබුවෝ
වීසියේ සිටි ප්‍රභූ පුද්ගලයන් පමණි. ලැබුවෝ ප්‍රභූ පුද්ගලයන් පමණි. වීසීන් ළමුන්ගේ අධ්‍යාපනය පියවරුන් විසින් පාලනය කරන ලද්දේය. වීසියේ දරුවන්ට යුද්ධාභ්‍යාස අනිවාර්ය කරන ලද්දකි. ඔය හතරම තියෙනවා මේ ඡේදයකින් වඩාම ගැලපෙන්නේ කොයිකද? ඒකද වීසියේ අධ්‍යාපනය කරමුණුයේ අපහසු අභ්‍යාසයකින් පසු යහපත් පුරවැසියෙකු බිහි කිරීමය. අද මේක අවසානයේ කියනවා නේද? ඉස්කර වලින් සමතුවර පසු ඔවුන් රටේ වගකීම් බාර ගන්නා පුරවැසියන් බවට පත් වූයේ. වීසියේ අධ්‍යාපනයේ මූලික අරමුණක් තමයි යහපත් පුරවැසියෙකු බිහි කිරීම. ඒ වගේම මෙන්න මේ කාරණයක් කියවෙනවා වක්‍රව නේද? ග්‍රීසීන් ළමුන්ගේ අධ්‍යාපනය නෙවෙයි දෙවෙනි එක ග්‍රීසීන් අධ්‍යාපනය ලැබුවෝ ග්‍රීසියේ සිටි ප්‍රභූ පුද්ගලයන් පමණි. අධ්‍යාපන ක්‍රමය ලැබුණෙත් ප්‍රභූ අයට පමණයිනේ. ගුරුවරු ගෙදරට ගෙනහල්ලා උගන්වන්න පුළුවන්. කතන්දරයකුත් ඔක කියවෙනවා. වඩාම ගැලපෙනවා පළවෙනි පිළිතුර අපි ගමු එකට පිළිතුර A හැටියට. යහපත් පුරවැසියෙකු බිහි කිරීම තමයි අධ්‍යාපන ක්‍රමය සකස් කිරීමේ අධ්‍යාපන ක්‍රමය තුළ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. ක්‍රමයයි කියද්දි මේ ඊ අකුර ඇඩ් කරන්නේ නැහැ නේද? නෑ ක්‍රමයයි එකට ලියන්නේ. හරි උඩ එහෙම ඇඩ් කරලා ඔව් යෙදিলা තියෙනවම නේද? හරි අපි 7 වෙනි එකට යනවා. අධ්‍යාපනයෙන් අප බලාපොරොත්තු වන්නේ කුමක්ද? ඉගැන්වීමෙන් අප බලාපොරොත්තු වන්නේ ළමයා කවර අයෙකු කිරීමටද? මේ ආදී ප්‍රශ්නවලට උත්තර සපයීමට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් යමකුගේ හෝ යම් ජාතියකගේ හෝ දර්ශනයයි. මනුෂ්‍යයා සමාජය සච්චාරිත්‍ර ආගම දැනීම ආදීෙහි ස්වභාවය හා සම්බන්ධ එක එක මත ජීවත්වන සෑම බුද්ධිමත් පුද්ගලයෙකු තුළම පාහේත් ඒ සමාජයන් තුළත් දක්නට ලැබේ. ඉතින් අධ්‍යාපනයේ පරමාර්ථය නිශ්චය කර ගැනීමට බොහෝ සෙයින් උපකාර වන්නේ ඒ මතය. එමෙන්ම ඒ සමාජයන්හි පාසල්වල මුහුණුවරත් එහි බලපවත්වන දර්ශනයත් අනුව වෙනස් වීම සිරිතකි. ආගම දේශපාලනය ආදී සමහරක් විෂයන් සම්බන්ධව ගුරුවරයාගේ පෞද්ගලික අදහස් ඔහුගේ ශිෂ්‍යයන්ගෙන් වෙන්කොට තිබිය යුතුයයිද? ඔහු ශිෂ්‍යයන් හා කිට්ටු සම්බන්ධයෙන් අයුතු ප්‍රයෝජන නොගත යුතුයයිද යනු බොහෝ දෙනා විසින් පිළිගත් මතයකි. ඒත් ලෝකය හා විශ්වාසවන්තයන් අනෙක් සෑම කටයුත්තකදී මෙන් ඉගෙනීමේ කටයුතුවලදී බලපෑම නොවැළැක් විය හැකිය. එකටත් දීලා තියෙනවා පිළිතුරු 4ක්. අධ්‍යාපනය ලබා දීමේදී යමකුගේ දර්ශනීය සැලකිල්ලට ගත යුතු වේ. ආගම හා දේශපාලන විෂයන් ඉගැන්වීමේදී ගුරුවරයාගේ මතය තහවුරු කළ යුතු වේ. ගුරුවරයාගේ මත ඉගැන්වීමේදී නිතැතින්ම ඉස්මතු වේ. සමාජයේ එක් අයගේ මත දක්නට ලැබෙන සුලභ දෙයකි. මොකක්ද ඔයගොල්ලෝ වඩාම ගැළපෙන උත්තරය හැටියට තෝරන්නේ? බීටස ආගම හා දේශපාලන විෂයන් ඉගැන්වීමේදී ගුරුවරුන්ගේ මතය තහවුරු නොකළ යුතු වේ. ඔය අදහසක් කියවෙන. බීද බීද ආයක තමයි B උත්තරේ තමයි. ඔව් B උත්තරේ දැන් දෙන්නෙක් කියනවා B උත්තරේ කියලා. දැන් C නම් අයින් කරන්න පුළුවන්. ගුරුවරයාගේ මත ඉගැන්වීමේදී නිතැතින්ම ඉස්මතු වේ. ඉස්මතු වෙන බව ඇත්ත. නමුත් ඒ කාරණේ එච්චර ප්‍රබල වෙන්නේ නැහැ. සමාජයේ එක් අයගේ මත දක්නට ලැබෙන සුලභ දෙයකේ තර්කමයි කියවෙන්නේ. අපිට S හෝ B තමයි ගන්න තියෙන්නේ. අධ්‍යාපනය ලබා දීමේදී යමෙකුගේ දර්ශනීය සැලකිල්ලට ගත යුතු වේ කියලා තියෙනවා. හැබැයි ඒක දරුවන්ට දෙන්න බෑ. නේද?
එකෙනාගේ දර්ශන දරුවන්ට උගන්වන්න බෑ. ආගම හා දේශපාලන විෂයන් ඉගැන්වීමේදී ගුරුවරයාගේ මතය තහවුරු නොකළ යුතු වේ. ඒ කාරණය පැහැදිලිව කියනවා නේද? ආගම දේශපාලනය ආදී සමහරෙක් විෂයන් සම්බන්ධව ගුරුවරයාගේ පෞද්ගලික අදහස් ඔහුගේ ශිෂ්‍යයන්ගෙන් වෙන්කොට තැබිය යුතුයයිද? ඔහු ශිෂ්‍යයන් හා කිට්ටු සම්බන්ධයෙන් අයුතු ප්‍රයෝජන නොගත යුතුයයිද යනු බොහෝ දෙනා විසින් පිළිගත් මතයකි. අපිට ගන්න පුළුවන් B උත්තරේ වඩාත් ළඟ පිළිතුර හැටියට නේද? ඒ පිළිතුරෙත් ගොඩාක් දුරට තහවුරු වෙනවා. B පිළිතුර අපේ තෝරගමු වඩා සමීපම පිළිතුර හැටියට. එක වෙන ගැටලු තියෙනවා නම් අහන්න. අපි ඊළඟ එකට යමු යනවා නේද? මෙකල අධ්‍යාපනය ගැන කතා කරන බොහෝ අවස්ථාවලදී මනෝවිද්‍යාවත් සඳහන් නොවුනොත් ඒ කලාතුරකිනි. මනෝවිද්‍යාත්මක දැනීම අධ්‍යාපන කටයුතු වලට වැද්ද ගැනීමේ බොහෝ දුරට හේතු වූයේ රූසෝ ආදී ස්වභාව ධර්මවාදීන්ගේ අදහස් අධ්‍යාපනය කෙරේ බලපවත්වන්නට වීමෙන් යයි කිව හැකිය. කලින් බොහෝ දෙනාගේ මතය වූ ලෙස ළමා අවස්ථාව වැඩිහිටි අවස්ථාව සඳහා වුවමනා දැනීම හා පුහුණුව ලබා ගැනීම සඳහාම නොව ළමා විය සඳහාම ජීවත් විය යුතුය. වෙන අයුරකින් කියතොත් ළමයා ළමා වියෙහි ස්වභාවයට අනුව ජීවත් විය යුතුය. වෘද්ධ අවස්ථාවට පුහුණු වීමේ කටයුත්තෙන් බාහිරව ළමා වියෙහිම පරමාර්ථයක් ඇත යන අදහස් අධ්‍යාපනය කෙරේ ක්‍රමයෙන් බලපවත්වන්නට විය. ළමයා ළමා වියෙහි ස්වභාවය අනුව ජීවත් වුණු තරමට ළමාවිය එහි ඕනෑ එපාකම්වලට අනුව සම්පූර්ණයෙන් ප්‍රීතියෙන් ජීවත් වේ යන මතය බොහෝ වැඩිහිටි අවස්ථාවේදී හොඳ අයෙක් වේ යන මතය බොහෝ අධ්‍යාපනඥයන් විසින් පිළිගැනිනි. ළමාවිය එහි ස්වභාවයට අනුව එහි අවශ්‍යතාවලට අනුව හොඳින් ප්‍රීතියෙන් ජීවත්වීමට කටයුතු නම් ළමාවිය වඩා හොඳින් අවබෝධ කර ගැනීම අප විසින් කළ යුතු වේ. ළමාසිත ක්‍රියා කරන ආකාරය ළමාසිතේ වැඩීම ආදී ප්‍රශ්න පිළිබඳව මනා අවබෝධයක් ඒ සඳහා අවශ්‍යය. මොකද්ද තෝරපු උත්තරය? ළමයා වැඩිහිටියෙකු පසු යහපත් පුරවැසියෙකු කිරීම සඳහා ළමා විය ළමයෙකු ලෙස ජීවත් වීමට ඉඩ හැරීම වැදගත් වේ. ළමයාගේ ළමා කාලය විනාශ කරොත් ඔහු වැඩිහිටි තත්වයට පත් වෙනකොට නියම වැඩිහිටියෙකු බවට පත් වෙන්නේ නැහැ නේද? වැඩිහිටියා කියලා කියන්නේ කවුද? වයසට ගිය අය නෙවෙයි. වයසට ගිය හැමෝම වැඩිහිටියෝ නෙවෙයි නේද? වැඩිහිටියෝ කියලා කියන්නේ වයසින් සහ ගුණයෙන් වැඩි අය. වෘද්ධ ශ්‍රේෂ්ඨ නේද? වයසින් සහ ගුණයෙන් වැඩි අය. එනිසා ඒකේ C උත්තරේ තමා වැඩිපුර ඡේදය තුලින් අවධාරණය වෙන්නේ. හරි. ඔන්න ඔය ටික තමයි අපි ප්‍රශ්න පත්‍රය තුල අද දවසේ සාකච්ඡා කරන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට අවබෝධ වෙන්න ඇති, පැහැදිලි වෙන්න ඇති. අපි බොහෝ කරුණු සාකච්ඡා කළා නේද? එමනම් අපි අදට මෙහෙම නතර කරනවා. අපි ගැටලුවක් නැහැ වෙන මොකුත් සාකච්ඡා කරපුවා මම හිතනවා ග්‍රහණය වෙන්න ඇති කියලා. එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්. Shubha Ratri, sir. I sir. Thank you. Thank you, sir.